ආයුබෝවන් දුවේ පුතේ. අදත් උඹලන්ට ගියසරේ මම කරපු පාඩමේ ලව් ගණක පාඩමේ දෙවෙනි කොටස ඉදිරිපත් කරන්නයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ලව් ගණක පළවෙනි කොටස මම කලින් වීඩියෝ එක කරුවා. ඒක මේ පල්ලෙහා දෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයගොල්ලෝ මේ පාඩමත් බලලා ඉන්න මේ පාඩම බලන්න කලින්. එතකොට උඹලන්ට පහසුවෙන් මේක වැටෙනවා ඇති. දැන් පුතේ ලව් ගණක දෙක කොටස තමයි මේ කොටසින් ඔයගොල්ලන්ට කරන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මූලික දැනුමක් ගන්න ඉන්න මම කියන්නේ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට 25 වැඩි කරන්න ඕනේ 45.3. ඒ වගේ එහෙම නැත්නම් 3.56 වැඩි කිරීම 2.83 බෙදීම 4.74 වගේ මේ වගේ ගානක් ආවොත් අපි සාමාන්‍යයෙන් මේ වගේ එකක් දැන් නම් කරන්නේ කැල්කියුලේටරයක් භාවිතා කරලා මේක සුළු කරනවා. නමුත් මේක පුළුවන් අපිට මේ ලව් ගණක දෙක කොටස ඇසුරෙන් මේකට උත්තරයක් ගන්න. අන්න ඒ වගේ ಗುಣ කිරීම සංඛ්‍යා ගුණ කිරීම බෙදීම පහසුවෙන් කරගන්න ක්‍රමයක් තමයි මේ ලව් ගණක දෙක කොටසෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ. දැන් අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි ආපහු සැරයක් අපි දශක දිහාට පොඩ්ඩක් හැදලා බලමු. දැන් එක කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් 10 බිඳුවෙනි බලය. ඊළඟට 10 කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් 10 පළවෙනි බලය. ඊළඟට 100 කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් 10 දෙවෙනි බලය. දැන් අපිට මේක ඇසුරෙන් අපිට පුළුවන් ලඝු වලට මේක අර්ථ දක්ව ගන්න. එතකොට වෙන්නේ කොහමද? log 10 පාදෙට 1 සමානයි බිඳුවයි. කියන්නේ මේ 10 යනවා මෙතෙන් පාදයක් හැටියට. මේකත් log 10 පාදෙට ඉතින් තියෙන සංඛ්‍යාව 10යි. උත්තරේ දශකය 1යි. මෙතන ගත්තත් එහෙමයි. log 10 පාදෙට 100 උත්තරය 2යි. දැන් මේක ලිව්වේ දැන් අපි මීට කලින් දශක පාඩමේදී වර්ග කරන්න ඉගෙන ගත්ත එක එක පාදවල වලට 8 කියන එක උදාහරණයක් හැටියට 16 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් 4 වර්ගය. එතකොට යන්නේ මේක ලඝු වලට 4 පාදයෙන්. එහෙම නැත්නම් 16 කියන එක ලියන්න පුළුවන් 2 පාදයෙන්. එතකොට මේ කියන්නේ 2 පාදයෙන්. එහෙනම් මේක මේ එක එක පාද වලින් ලියන්නේ නැතිව එකම පාදයකට ගේන තමයි මේ ලඝු ගණක දෙවෙනි කොටසින් කරන්නේ. ඒ කියන්නේ කොහොම ගේනවා 10 පාදෙට හැම සංඛ්‍යාවම 10 පාදෙට. එතකොට 10 පාදෙට ගෙනල්ලා 10 පාදයේ අසුරෙන් ලව් ගණක වගුවක් හදලා දිනවා. උඹලන්ට මම පෙන්නන්නම් මේ වගුව තියෙන්නේ මේ විදිහට. මේ වගුව ඇසුරෙන් පුළුවන් උඹලන්ට අර ඉස්සෙල්ලා මම කියපු ගුණ කිරීම බෙදීම හැම දෙයක්ම සුළු කරලා උත්තරයක් ගන්න. එතකොට දැන් මේකෙදි අපි තව දෙයක් දැනගන්න ඕනේ. මම මේ ලඝු පාඩමේ තියෙන ගණන් හදන්න මේ කිසි දෙයක් ඕනේ හරි පහසුවෙන් කෙටි ක්‍රම වලින් උත්තරයක් ගන්න පුළුවන්. ඒ වුණාට මේකේ තියෙන දේවල් මම පැහැදිලි කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට අර ගණන් හදුවත් මේ ඔළුවේ වැඩ කරනවානේ. මේ වගේ පහසුවෙන් මේක හදාගන්න පුළුවන් නේ. ඒ හින්දා මම කියන්න දැන් මේ විදිහට. දැන් අපි දන්නවා මෙතන 1 කියන්නේ 10 බිඳුවෙනි බලය. ඒතකොට ලඝු 1 කියන්නේ බිඳුවයි. ඊළඟට මෙතනින් ගත්තාම 10 කියන සංඛ්‍යාවේ ලව් ගණක 1යි. ඒතකොට මෙතන අපි මේ 1යි 10යි අතර තව අනන්ත සංඛ්‍යා තියෙනවා. අපි නිකන් උදාහරණයක් ඇරෙන්න මෙතනින් පස්සේ එක ළඟට අපි නිකන් පූර්ණ සංඛ්‍යා ගත්තොත් 2 3 4 5 7 8 9. කොහොම යනවා. ඒ වගේම තමයි 10 100 අතරත් අනන්ත සංඛ්‍යාවක්. දැන් මෙතන තියෙන 1 කියන සංඛ්‍යාව
ලඝු ගණකේ ඉන්නේ බිඳුව නම් මෙතන ඉඳලා වෙන සංඛ්‍යාව මෙතනින් පස්සේ මීට වඩා වැඩි සංඛ්‍යාවක් ගත්තොත් උදාහරණයක් විදියට දෙක කියන එක ගත්තොත් මේක 10 පාදයෙන් ලිව්වොත් 10 පාදයෙන් දෙක කියන සංඛ්‍යාව ලඝු ගණකේ වෙන්න ඕනේ බිඳුවයි දශම ගානක්. මම කියන එක පැහැදිලි ඇති. ඒකට හේතුව තමයි 10 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ තමයි එක වෙන්නේ. 10 පාදෙට. එහෙමනම් මෙතන 9 කියන සංඛ්‍යාවේ ලඝු ගණකයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ log 10 පාදෙට 9 කියන සංඛ්‍යාවේ ලඝු ගණකේ වෙන්නත් ඕනේ 0.0 ගානක්. හේතුව 10 වෙනකොට තමයි එක වෙන්නේ. හරි. එහෙමනම් මේ හැමතැනම ඒ විදිහට වෙන්න ඕනේ නේද? මේක ඒ කියන්නේ මේ 10 පාදෙන් ලියන දර්ශකේ මම මේ කතා කරන්නේ. දැන් අපි මෙතන උදාහරණයක් කරලා මේක ගමුකෝ. මෙතන දැන් ඊළඟට 10 ළඟට අපි තුමු 20 කියලා. 20 එන්න ඕනේ අනිවාර්යෙන් 10 පාදෙන් 10 දශකේ එන්න ඕනේ මොකද්ද? 1.0 ගානක්. මොකද 99ට යනකම් 99.99 යනකම් 1.0 කියලා තමයි එන්නේ. 100 වුණොත් තමයි මේක වර්ග වෙන්නේ. මම කියන එක පැහැදිලි ඇති මම හිතනවා. එහෙනම් අපි බලමු මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට ඊට කලින් මම තව එකක් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන නැති විද්‍යාත්මක අංකණයෙන් ලියවීම සංඛ්‍යාව. අපි විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා මොකද්ද කරන්නේ බලමු ඉස්සෙල්ලා. ඒ කියන්නේ අපි තුමු සංඛ්‍යාවක් තියෙනවා 48. මේ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ කොහොමද? විද්‍යාත්මක අංකණයෙන් කියන්නේ මේ යම්කිසි සංඛ්‍යාවක් 1 10ත් අතර සංඛ්‍යාවක් බවට පත් කිරීම තමයි විද්‍යාත්මක අංකණයෙන් කරන්නේ. ඒතකොට දැන් මේ සංඛ්‍යාවේ දශම ස්ථානයේ තියෙන්නේ මෙතන. ඒතර ඕක පන්නන්න ඕනේ එකක් මෙතෙන්ට. දැන් මේ 48 කියන්නේ 1 10ත් අතර සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් මේක 1 10ත් අතර සංඛ්‍යාවක් වෙන්නේ මේක 4.8 වුණොත්. 4.8 කියන්නේ 10ට අඩු සංඛ්‍යාවක්. එහෙමනම් මොකද කෙරුවේ? කරන්න ඕනේ මෙන්න මේ මෙතන තියෙන දශම තිත මෙතෙන්ට ගේන්න ඕනේ. මෙතෙන්ට ගේන්න මොකද කරන්න ඕනේ? මේක 10න් බෙදන්න ඕනේ. 48 10න් බෙදුවොත් උත්තරේ කියලා 4.8. දැන් මේක 4.8 වුණා. හැබැයි මේ සංඛ්‍යා වෙනසක් වෙන්න විදියක් නැහැ. මේ සංඛ්‍යා 48. ඒ වෙනස ආපහු නැතිකරන්න 10න් බෙදුවනම් අපි ආයේ 10කින් වැඩි කරන්න ඕනේ. එතකොට දැන් මේකට වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ මේ කොටස අරගෙන 48 10න් බෙදනවා. ඔයගොල්ලෝ බෙදලා බලන්න. බෙදලා බලපුවාම ඉන්නේ 4.8 කියලා. එහෙනම් මේ 10 එහෙමමයි. මේකට අපි කියන විද්‍යාත්මක මේක 10යි පළවෙනි බලය නේ. එහෙනම් මේකට අපි කියන විද්‍යාත්මක අංකණයෙන් ලියනවා කියලා. හරි? එතකොට තව උදාහරණයක් ගත්තොත් 253. අපි තව දශම ස්ථානයක් තියලා ගමු එක. දැන් මේකත් විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කිව්වොත් එහෙනම් දැන් තියෙන්නේ 253.7. මේක 10ට වැඩි සංඛ්‍යාවක්. මේක 10ට අඩු සංඛ්‍යාවක් කරන්න මොකද කරන්නේ? මේ දශම ස්ථාන කීයක් පන්නන්න ඕනද? දෙකක් පන්නන්න ඕනේ. මොකද පළවෙනි ඉලක්කම ළඟට තමයි හැම වෙලේම දශම හිත ගේන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද්ද? 2.537. දැන් කීයක් පන්නවද මෙතෙන්ට? දෙකක් ආවා. 1යි 2යි. එහෙනම් මේක බෙදන්න ඕනේ. එහෙනම් 253.7 බෙදන්න ඕනේ 100ෙන්. එහෙනම් මේක වෙනස නොසිතන්න වැඩි කරන්න ඕනේ 100ෙන්. දැන් වෙනසක් වෙලා නැහැ. මේ විදිහට හදාගෙන මෙන්න මේක බෙදලා ගන්නවා. එතකොට මේක බෙදපුවාම වෙන්නේ මොකද්ද? 2.537 වැඩි කිරීම 100 කියන්නේ 10 වර්ගය. එහෙනම් හැම වෙලේම බලන්න මොකද වෙලා තියෙන්නේ? මේක දෙකක් පන්නා මෙතන 10 වර්ගයක් එන්නේ. මෙතන එකක් පන්නොත් 10 එකක් එන්නේ. මේක දැන් මේ ලඝු ගණක පාඩමට අවශ්‍ය වෙන හින්දා මම කිව්වේ මේක. ඊළඟට මේකෙම අනිත් පැත්තත් දැන් බලන්න. දැන් අපි දශම ස්ථානයේ ඇත්තම එකට වැඩි සංඛ්‍යා. එකට අඩු සංඛ්‍යා තියෙනවානේ. උදාහරණයක් කරේ 0.72.
දැන් මේක විද්‍යාත්මකව ලියන්න කිව්වොත් කොහොමද වෙන්නේ? මේක දැන් අරකේ අපි පන්නේ වම් අත පැත්තට මේ අතට. දැන් මේක යන්න ඕනේ දශම ස්ථානේ දශම තිත දකුණු අත පැත්තට. එතකොට මොකද වෙන්නේ? මේක නැවත සැරයක් මෙතන ඉඳන් මෙතෙන්ට පන්නන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේක 10න් වැඩි කරන්න ඕනේ. එහෙනම් මේක වෙනසක් නොදුවන්න 10න් බෙදන්නත් ඕනේ. දැන් වෙනසක් වෙලා නැහැ. ඊළඟට අපි මොකද කරන්නේ? මේක පන්නන්න ඕනේ දකුණු අත පැත්ත නිසා අපි 10න් වැඩි කරනවා. එතකොට වැඩි කරනකොට මොකද වෙන්නේ? මේ දශම ස්ථානේ එකක් පයින්නවා මෙතෙන්ට. එතකොට එන්නේ මොකද? 7.2. දැන් මෙතන තියෙන යට බෙදීම 10 තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේක වැඩි කරන නිසා ඒක පැන්න. ඊළඟට අපි මොකද කරන්නේ? මේ 10 මෙතන 10 කියන්නේ 10 පළවෙනි බලය. 7.2 වැඩි කිරීම මේ 10 පළවෙනි බලය අපි දශක අනුව ලවයට ගෙන ආපුවාම දැන් තියෙන හරේ ලවයට ගෙනපුවාම මේක ඍණ 1 වෙනවනේ. එහෙමනම් දශම ස්ථානයේ එකට අඩු සංඛ්‍යා හැම වෙලේම මේ විද්‍යාත්මකව ලියනකොට මෙතන එන්නේ ඍණ බලයක්. 10 ඍණ බලයක්. ඔය ටික මතක තියාගන්න දැන් ඉස්සරහට ඔක යදෙනවා. අපිට පෙන්වන්න නැති දෙයක් තියෙනවා මේ හැමතැනම මෙතන තියෙන දශම තිතක් තියෙනවා. ඒක මේ print කරනකොට පහසු වෙන්න ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මේ මෙතන මේ හැම ඉලක්කම් හතරකම සංඛ්‍යාව ඉස්සරහින් දශම තිතක් තියෙනවා. මොකද තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ වගුව හදලා තියෙන්නේ අර අපි විද්‍යාත්මක අංකණයෙන් සංඛ්‍යාවක් පරිවර්තනය කරන විද්‍යාත්මක අංකණයට. එතකොට අපිට හැම වෙලේම ඉන්නේ මේ වගේනේ. 1.23 වැඩි කිරීම 10 ඔය වගේ නෙන්නේ. එතකොට මේක වෙන්නේ මේ කොටස තමයි මෙතන තියෙන්නේ. මේ සංඛ්‍යාවේ මෙන්න මේ පළවෙනි කෑල්ල මෙතන. දැන් උදාහරණයක් ඇරෙට මෙන්න මේ 1.2 තමයි මේ තියෙන්නේ. 3 කියන්නේ මේක ඊළඟට එන මේ තීරු වෙන එක තමයි මේ 3 කියන්නේ. ඒ විදිහට කළා තමයි මේ මැද තියෙන්නේ මේක 10 බලයක් විදිහට ලිව්වහම වෙන දර්ශකය මේ මැද තියෙන්නේ. මෙතන තියෙන සංඛ්‍යාව. දැන් මේ තීරුවයි අපිට සුළු කරන්න අවශ්‍ය කරන සංඛ්‍යාව තමයි මේ තීරුවේ. මැද තියෙන්නේ 10 බලයක් විදිහට මම අර ඉස්සෙල්ලා පෙන්නුවා ඔයගලන්ට 10 බලයක් විදිහට ලියනකොට log 10 පාදයට 1 සමානයි බිඳුවයි log 10 පාදයට 10 සමානයි 1 කියලා. එතකොට මේකේ බිඳුවත් එකත් අතර ඒව බිඳුවයි දශම කියලා නෙන්නේ. එතකොට මේ මැද එන්නේ අන්නේ බිඳුවයි දශම කියලා එන ටික තමයි මැද තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ඊළඟට මේකෙන් එතකොට ලඝු බලන විදිහ මම කියලා දෙන්න යන්න ඒක මම ඔයගලන්ට ගණන් හදනකොට බලමු කියලා දෙන්න. දැන් කෙලින්ම අපි උදාහරණයකට යන්න. උදාහරණයක් අපි ගමු. පළවෙනි උදාහරණය. විසිපහ වැඩි කිරීම 25 සරල එකක්. අපි දන්න මේකේ අගය කියලා 625යි. 25 වැඩි කරපුවාම 625යි. අපි බලමු මේ ලඝු ගණක ලඝු වගු පාවිච්චි කරලා සුළු කරපුවාම මේ උත්තරේ එනවද කියලා. 625. දැන් මේ ගාන හදනකොට දැන් මේක එන්නේ සුළු කරන්න. ඉතින් අපි මොකද කරන්න ඕනේ මේක xi ගනිමු කියලා ගන්න. ඒ කියන්නේ මේ සංඛ්‍යාව x. අපි මේ ගාන හදාගන්න පහසු වෙන ස්ටෙප්ස් ලියන්න තමයි මේ x කියලා ගත්තේ. එහෙනම් අපිට ගාන ලියන්න පුළුවන් x සමානයි 25 වැඩි කිරීම 25. ඊළඟට අපි මේකද කරන්නේ මේකට දෙපැත්තටම ආයත කරගන්න ලඝු. දැන් මේක මම ලියන්නේ මේක හැම වෙලේම 10 පාදයෙන් එන්නේ. වෙන පාද වලට යන්නේ නැහැ ගෙලින්ම 10 පාද. ඒතර අපි දන්නවා මෙතන තියෙන්නේ දැන් අපිට මෙතන පේනවා 25 වැඩි කියන 25 කියන්නේ ගුණිතයක්. දැන් ලඝු වල ගුණිතයක් අපිට ලියන්න පුළුවන් වෙන වෙනම ලඝු වල එකතුවක් විදිහට. කතන් ඊළඟට අපි කරන්නේ දැන් මෙතන තියෙන 25. මම කෙටි ක්‍රම වගේක් කියනවා. ඒව මතක තියාගන්න. එතකොට ගාන හදන්න ලේසියි. ඉක්මනින් ගාන හදන්න හැකියි.
දැන් මං කිව්වා මේ මෙතනදී අපි අර ලඝු වගුව පොතේ තියෙන්නේ විද්‍යාත්මකණේ ලියලානේ. ඒතකොට මේක මොකද කරන්න ඕනේ 25 කියන එක විද්‍යාත්මකණේ ලිව්වහම ඔයගොල්ලන්ට මතකයිද මේක 2.5 වෙලා 10 පළවෙනි බලේ එනවා. මතකද? එහෙමනම් මේ 25 ඉන්නේ 2.5 වැඩි කිරීම 10 පළවෙනි බලය. මම අර කලින් ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහ. ඒතකොට මෙන්න මේ දර්ශකයේ මේ පළවෙනි එක තමයි 1.0 කියලා අරන් මේ අපිට මේ සංඛ්‍යාත්මක විද්‍යාත්මක අංකනේ লীලා තියෙන එක තමයි ලඝු වගුවේ තියෙන්නේ. ඒතකොට අපි මේකේ හින්දා මතක තියාගන්නවා ඉලක්කම් දෙකක් තිබුණොත් 1.0 කියලා ලියලා 25 බින්දුවේ ලඝු බලනවා. පැහැදිලිද? 25 බින්දුවේ ලඝු බලපුවම මොකක්ද වෙන්නේ? පොතේ තියෙන දශම තිතක් මේ ලඝු වගුවේ තියෙන දශම තිතක් ඒක මේ තියෙන්නේ ඒ දශම තිත තමයි. දැන් අපි නොදැනුවත්වම ඒවා ඇවිල්ලා තියෙන්නේ. ධන මේක එකමයි තියෙන්නේ 1.3979. ඒතර මේ දෙක එකතු කරනවා. ඒක දෙකෙන් වැඩි කරුවත් හරි නේ. તો 9 9 18යි 7 7 14 1යි 15යි 9 9 18 1යි 19යි 3 3 6 1යි 7යි 1 1යි 2යි. අයින් කරන්න. එතකොට අපිට එනවා log x සමානයි 2.0 අපිට දැන් x හොයන්න ඕන නම් මොකද කරන්නේ? මේක දානවා anti log 2.79යි 5යි 8. දැන් මේ anti log කියන්නේ දැන් මේකේ අපි දන්නවා මෙතන තියෙන මෙන්න මේ කොටස තමයි දැන් මේ ඇවිල්ලා තියෙන හැම වෙලේම මේ තියෙන 10 බල වලින් දර්ශකයක්. මෙතන තියෙන 10 වර්ගයේ මේ තියෙන අර ලඝු පොතේ තියෙන ඉතුරු දශම කොටස. එතකොට අපි මේක ගන්න. ඒතර මේ ටික තමයි පොතෙන් බලා ගන්න ඕනේ 10 කීවෙනි බලයේද කියලා. මේ සංඛ්‍යාව මොකක්ද කියලා. ඒතර අපි කරන්නේ මෙන්න මේ ටික බලනවා අපි ලඝු පොතේ කොතනද තියෙන්නේ කියලා. හැට දෙකේ 5. ඊළඟට මේකේ දැන් මේ මෙතන තියෙන්නේ වර්ගය කියන්නේ 10 වර්ගය කියන්නේ 100. ඒතකොට මෙතන තියෙන්නේ අපි දන්නවා 6.0 කියලා තමයි එන්නේ මෙතන. ඒ කියන්නේ විද්‍යාත්මක අංකනේ තමයි මෙතන එන්නේ. ඒතකොට මේක 100ෙන් වැඩි කරුවොත් මොකද වෙන්නේ? මේක දශම ස්ථාන දෙකක් පැනලා 625 වටපත් වෙනවා. ඒ හින්දා අපි කෙටියෙන් මතක තියාගන්නවා ඉලක්කම් දෙකක් තිබුණොත් 1.0 කිව්වා වගේ අනිත් පැත්තට එනකොට ඉලක්කම් තුනක් තිබුණොත් නේ අපි 2.0 කියලා ලියන්නේ. එහෙනම් මේකේ දශම තිත මෙතෙන්ට ගන්න. මම කියන එක පැහැදිලි වෙන්න ඇති. එහෙනම් 625යි උත්තරේ. ඊළඟට මම මෙතනින් තව පොඩි ගාණක් ගන්නම් මේ වර්ගමූලයක් හොයන හැටි. ඉස්සෙල්ලා ගානම ඕනනම් ගන්නත් පුළුවන්. 625 වර්ගමූලය. මේක දන්නවනේ 25 කියලා නේද? අපි බලමු මේකත් එනවද කියලා. දැන් 625 වර්ගමූලය ගන්න ඕන නම් මේකත් අර ඉස්සෙල්ලා වගේම x සමානයි 625 වර්ගමූලය. වර්ගමූලය කියන්නේ මොකද්ද? භාග්‍ය බලය. අපි දන්න බලයක බලයක් එක අනුව මේකට එන්නේ මොකද්ද? ඉස්සරහට එනවා මේ භාගය. ඒතකොට භාගයයි log 625. ඊළඟ මෙතෙන්ට ආවට පස්සේ මේ ස්ටෙප් එකට ආවට පස්සේ මොකද අපි කරන්නේ? හැම වෙලේම ලඝු බලන එක. ලඝු වගුවෙන් බලන එක. ඒතකොට ඉලක්කම් තුනක් තියෙනවා නම් අපි 2.0 කියලා ලියාගෙන 62 5 ලඝු බලනවා. ඒත් ඉස්සෙල්ලා වගේම 62 5 ලඝු බලපුවාම ඉන්නේ දැන් මොකද කරන්න ඕනේ? මෙතන භාගෙන් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා. එතකොට මෙතන මේක දෙකෙන් බෙදන්න ලේසි. 2ට 2 1යි දශම දෙවරක් 3 6යි 19ට
දෙවරක් 9 18යි 15ට දෙවරක් 7යි එකක් ඉතින් 19ට දෙවරක් 9 18යි. ඊළඟට මොකද කරන්නේ? x සමානයි ඇන්ටිලොග් 1.0 ඊළඟට අර ඉස්සෙල්ලා වගේම අපි මෙන්න මේ කොටස දශම කොටස ඒකට අපි කියන්නේ ප්‍රතිලඝු බලනවා කියලා. ඒ කියන්නේ මේ ටිකේ සංඛ්‍යා හොයාගන්න එක තමයි කරන්නේ. මං කිව්වා ලඝු වගුවේ ලඝු ගුණිත වගුවේ දෙපැත්තේ තියෙන සංඛ්‍යා මැද තමයි දශකයේ තියෙන 10 පාදේ. x සමානයි තුනයි 9 79. 3යි 9 7යි 9 තියෙන්නේ කොහෙද? හරියටම තියෙන්නේ 25 බිඳුවේ. x සමානයි 25 බිඳුවේ. දැන් මේ 1.9 මොකද කරන්නේ අපි? ඉලක්කම් දෙකකින් දශම ස්ථානේ තියෙනවා. ඔය කෙටි ක්‍රමය. ඒත් උත්තරේ කීයද? 25යි. එහෙනම් මම මේක ස්ටෙප්ස් ටික ලියාගෙන යන්න. x සමානයි 35.4 මේක භාග බලයේ ගිලම කරමුකෝ. වැඩි කිරීම 8.215. එතන මෙතන එනවා අපි log ආයස කරපුවා x සමානයි log x සමානයි log 35.4 භාග බලය වැඩි කිරීම 8.215 ඔය විදිහට. එතන මෙතන තියෙන ගුණිතය. ගුණිතයන් නම් මේක ලියනවා log 35.4 භාග බලය වැඩි කිරීම log ධන log 8.215. එතන මෙතන එනවා අපිට භාගයයි log 35.4 ධන log 8.215. මේකේ ලඝු බලන්න ඕනේ 35.4. ඉලක්කම් දෙකක් තියෙනවා 1.0 කියලා ලියලා 35. ඒ කියන්නේ 35.4 කීයද තියෙන්නේ කියලා වගුවෙන් බලනවා. එතකොට 35.4 5.4යි 9යි ධන මෙතන එන්නේ එක ඉලක්කම නම් තියෙන අපි ලියන්නේ 0.0 සම්මතාකාරයෙන් තියෙන්නේ 82 1.5. ඊළඟට පළවෙනි පියවර තමයි මෙතෙන්දී මේ භාගයෙන් වැඩි කරන්න තියෙනවා නම් බෙදන්න තියෙනවා ඒ ඔක්කොම සුළු කරලා මේ පේලිය හදා ගන්න ඕනේ. එතකොට දැන් මෙතන මේ 1.54 බිඳුව දෙකෙන් බෙදන්න තියෙන්නේ. එතකොට මම මේක මෙතනින් බෙදන්නම්. මේක දැන් දෙක එකෙන් බෙදුවාම බිඳුවයි නේද? එහෙනම් 15ට දෙවරක් 7යි එකක් ඉතින් 14ට දෙවරක් 7යි දෙවරක් 9ට දෙවරක් 4ට එකක් ඉතින් 10ට දෙවරක් 5යි. මේක මොකුත් බෙදන්න වැඩි කරන්න දෙයක් නැහැ. ඒක හැම ලියලා. ඊළඟට log x සමානයි මේක එකතු කරනවා. 6යි 5යි 11 එක දැම්ම එකක් ඉතිරි 4 4 8 1යි 9යි 7යි 1යි 8යි 7යි 9යි 16යි. ඒතර බිඳුමයි තියෙන එහෙනම් 1.0 කියලා තමයි එන්නේ. එහෙනම් x සමානයි ඇන්ටිලොග් 1.689යි. දැන් නැවත වරක් 6.89 ලඝු වගුවේ කොතනද තියෙන්නේ කියලා බලන්න. ඒක තියෙන්නේ 48 8. දැන් මෙතන දශම ස්ථානේ තියන්න ඕනේ 1.0 කියලා. 1.0 කියලා එන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ ඉලක්කම් දෙකක් නේද? ඉලක්කම් දෙකක් තියුණා 1.0 එන්නේ. එහෙනම් උත්තරේ 48.8යි. ඊළඟට මම කලින් පැහැදිලි කෙරුවා එකට අඩු සංඛ්‍යාවල සම්මතාකාරයෙන් ලිව්වහම 0.715 තිබුණොත් මේක අපි ලියන්නේ කොහොමද? 7.15 වැඩි කිරීම 10යි
ඍණ 1. එහෙම නැත්නම් 0.071 පහ තිබුණොත් මේක අපි ලියන්නේ විද්‍යාත්මක අංකයෙන් 7.15 වැඩි කිරීම 10. දැන් කීයක් පැන්නද? 2ක් පැන්න. 10 ඍණ 2. මේක ලඝු වලින් ලියනකොට මෙන්න මේ ඍණ 2 අපි පාවිච්චි කරන වචනයක් ව්‍යුති කියලා. ඒක අපි ලියන්නේ මෙහෙම සංඛ්‍යාව ලියලා උඩින්. ව්‍යුති 2යි කියන්නේ මෙතන ඍණ 2 වෙනි බලය තමයි. ඒතර මෙතෙන්දි කෙටි ක්‍රමයක් අපි මතක තියාගන්නවා. එක බිඳුව නම් තියෙන්නේ ව්‍යුති 1යි කියලා අපි ලියනවා. බිඳු 2ක් තියෙනවා නම් මේ මතක තියාගන්න කෙටි ක්‍රමයක්. හැබැයි ඇත්තට වෙන දේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. බිඳු 2ක් තියෙනවා ව්‍යුති 2.0. දැන් බලමු අපි ගානකින් ඔක හදන්නේ කොහොමද කියලා ගාන. දැන් මේ ගානේ එකට අඩු සංඛ්‍යාව මෙතන තියෙනවා. දැන් බලමු කොහොමද මම කෙලිම දානවා මේ ස්ටෙප්ස් දෙවෙනි ස්ටෙප් එකට කෙලිම log x සමානයි log 63.2 වැඩි කිරීම 0.782 ඕනෙන්නේ. ඒතර මේක අපි log එකතුවක් විදියට ලියා ගන්නවා. ඊළඟට අපි කරන්නේ ඉලක්කම් දෙකක් තියෙනවා අපි ලියනවා 1.63 ලඝු බලනවා. දැන් මම මෙතන කිව්වේ අර අනිත් අවස්ථාව. එකට අඩු සංඛ්‍යාව 0.7 කියන එක. ඒතරයි මෙතන අපි ගහන්නේ මොකද්ද? බිඳු එක බිඳුවක් නම් තියෙන ව්‍යුති 1.0 කියලා. මොකද එකක් පනින්න. එතකොට 10 ඍණ 1 වෙනි බලය එන්නේ. එතකොට 1.78 දැන් මේ දෙක එකතු කරනවා. 1.8.07ට එකතු කරනවා ව්‍යුති 1.899යි 3යි 2. 7යි 2යි 9යි 3යි 9යි 8යි 16යි එකක් ඉතිරි නේ ධන එක. 1 1යි 2යි 2 අඩු කිරීම 1. ඒ කියන්නේ 1යි. 1.6යි 9යි 3යි 9යි මෙතෙන්ට එන්නේ. එහෙනම් මේනේ log x. now x සමානයි anti-log 1.6යි 9යි 3යි 9යි. දැන් මේකෙත් මෙන්න මේ කොටසේ ප්‍රතිලඝු anti-log එක බලන්න. ඒක එන්නේ 49 4යි 2 කියලා. 1.0 නම් මේක ලියන්නේ ඉලක්කම් දෙකකින් පස්සේ දශම තියද. අපි උදාහරණයක් ගමු. එකට අඩු සංඛ්‍යාවල වර්ගමූල වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. එතන මේකෙත් ඉස්සෙල්ලා වගේම log x සමානයි log 0.257 වර්ගමූල කියන්නේ භාග බලය. මෙතන 0.0 කියලා આવොත් ව්‍යුති 2.0 25 7 ඊළඟට මොකද කරන්නේ මේක දෙකෙන් බෙදනවා. එතකොට ව්‍යුති ගානක් තියෙනවා. එතකොට මෙහෙම ව්‍යුති 2.40යි 99 බෙදනවා දෙකෙන්. කොහොම බෙදනවා? එතකොට මෙතන ව්‍යුති සමානව තියෙනවා නම් අපිට මේක බෙදා ගන්න පුළුවන්. ව්‍යුති 1.2 දෙවරක් 2යි බිඳුවයි දෙවරක් 4 8යි එකක් 19ට දෙවරක් 9 18යි. එතකොට එන්නේ 20යි 2.4යි 9. ව්‍යුති 1.2.4යි 9 තමයි බෙදපුවාම එන්නේ. මේනේ log x. එහෙනම් x සමානයි anti-log 20යි 4යි 9. මේකේ මේ ටිකේ ප්‍රතිලඝු බලුවොත් 20යි 4යි 9 කොහෙද තියෙන්නේ කියලා
16.3 විවෘති 1.0 කියලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. එතකොට දශම ස්ථානේ ඉන්න ඕනේ කොතෙන්ද? අපි විවෘති 1.0 කියලා ලියන්නේ 0.0 කියලා තිබුණොත්. එවනම් 0.0 කියලා තමයි උත්තරේට එන්න ඕනේ. එතකොට 0.16.3 තමයි මෙතන මේ ගානම මෙතන 3න් එකේ බලය. එහෙම නැත්නම් ඝන මූලයේ බලමු කොහොමද කියලා. එතන මේකෙත් ඉස්සෙල්ලා වගේම log 0.257 3න් එකේ බලය. මේක ඉස්සරහට ගන්න 3න් එකයි log 0.257. ඊළඟ පියවර 3න් එක වැඩි කිරීම මෙතන ඉන්නේ මොකද? විවෘති 2.0 දැන් මෙතන තමයි විශේෂත්වය මෙතන පොඩ්ඩක් බලා ගන්න. දැන් මෙතන තියෙන්නේ විවෘති 2.4.999 බෙදන්න තියෙන්නේ 3. එතකොට මේකෙදී අපි අනිවාර්යෙන් මෙතන විවෘති තියෙනකොට මේක 3න් බෙදෙන සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? මෙතන විවෘති 2 විවෘති 3 කරගන්නවා. දැන් මේක වෙනසක් කරලා තියෙන්නේ. ආපහු විවෘති 2 එන්න ඕනේ. එහෙමනම් අපි මෙතෙන්ට තව ධන එකක් දානවා. දැන් ඍණ 3යි ධන 1යි ඍණ 2යි. ආයේ එකම ඇවිල්ලා. වෙනසක් වෙලා නැහැ. ඉතිරි ටික අපි එහෙමම ලියනවා. එතමදි නිසා මේක පොඩ්ඩක් මම මෙහෙන් ලියන්නම් ආයේ. 3 ධන 1 දශම 40යි 99. දැන් මෙතන තියෙන එක මෙතන 3න් බෙදෙන සංඛ්‍යාව බවට මේක පත් කරගෙන ඒක වෙනසක් නොදන්න මේ විදිහට හදාගෙන මේක දැන් අපි 3න් බෙදනවා. එතකොට 3 3 ඒවා විවෘති 1යි. ධන එකට නෑ බිංදුවක් දැම්ම දශම තිබ්බ 14ට 3 වරක් 4 12යි 20ට 3 වරක් 6 18යි දෙකක් ඉදිරි 29ට 3 වරක් 9 27යි දෙකක් ඉදිරි 3 වරක් 9 20. එතකොට එන්නේ විවෘති 1.4යි 6යි 9යි 9 තමයි මෙතෙන්ට එන්න ඕනේ. බෙදපුවාම එන්නේ විවෘති 1.4යි 6යි 9යි 9. ඊළඟට මොකද කරන්නේ? මේ තියෙන log x. එන x සමානයි anti log විවෘති 1.4යි 6යි 9යි 9. ඊළඟ මොකද කරන්නේ? 4යි 6යි 9යි 9 වගුවෙන් බලනවා කොතනද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ආසන්න ගයක් ගන්නවා. 4යි 6යි 29යි 5යි එකේ තමයි යෝග තියෙන්නේ. ඒතර විවෘති 1.9 අපි ලියන්නේ 0.0. මම හිතනවා මේ ගණන් වලින් මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මේක ඊළඟට මේක අපි යොදා ගන්න පුළුවන් ඕනෑම ගානක් හදන්න. අපි මේ බෙදීම ගානක් නම් තාම හැදියා නම් බෙදීම ගානකුත් ඊළඟ ගාන බෙදීම ගානක් හදමු. මම මේ ගාන මේ විවෘති මෙන්න ගානක් ගත්තේ උගලන්ට පැහැදිලි වෙන්න හින්දා. බලමු මේක කොහොමද හදන්නේ කියලා. log x සමානයි හරිනේ. ඊළඟ පියවර log 0.482 භාග බලය නෙමෙයි ඍණ බෙදීමක් නේ. ඍණ log 0.03.5 දැන් මේ ඊළඟ පියවර එන්නේ භාගයයි log 0.482 අඩු කිරීම log 0.03.5 මේ පියවර ටික හරියට මතක තියන් ලියන්න. ඊළඟ පේලිය තමයි ලඝු වගුවෙන් බලන්නේ.
වියුති 1.48 ඊළඟ පියවරේදී අපිට එනවා මෙතන මේක දෙකෙන් භාගෙන් වැඩි කරන්න කියන්නේ දෙකෙන් බෙදන්න. මම ඒ ටික උඩට ගන්න. දැන් මෙතන අපි වියුති 1.68 දෙකෙන් බෙදන්න තියෙනවා. එතනම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන එක තියෙන්නේ මෙතන දෙකෙන් බෙදන්න තියෙනවා මේක අපි දෙක කරගන්න ඕනේ. වියුති 2. දැන් මේක එක දෙක කරගත්තා නම් මෙතන තව එන්න ඕනේ ධන එකක්. ආපුවම තමයි ඍණ 2යි ධන 1යි කියන්නේ ආ ඍණ 1 හැදෙන්නේ. වෙනසක් වෙලා නැහැ. ඉතුරු ටික එහෙම 6.3 බිංදු එහෙම තියෙනවා. ඊට පස්සේ මේක දෙකෙන් බෙදනවා. දැන් දෙකට දෙකේ වියුති 1.1 ධන මෙතන බිංදුවයි දශම 16ට දෙවරක් 8යි 8ට දෙවරක් 4යි දෙවරක් 1යි දෙවරක් 5යි. එතකොට එන්න ඕනේ මෙතෙන්ට වියුති 1.0යි වියුති 1.8 4යි 1යි 5. ඊන වියුති 2.5යි 4යි 6යි 5. ඊළඟට ඔයගලන්ට තියෙන අඩු කිරීම. අපි ඒකත් බලලා ඉමු. වියුති 1.8යි 4යි 1යි 5 යට එනවා වියුති 2.54යි 6යි 6යි 5. මෙතෙන් මොකද කරන්න තියෙන්නේ අඩු කරන්න. එතකොට මෙතන 5න් 5 බිංදුවයි 11න් 6ක් ගියාම 5යි 3න් 4ක් බෑ 13න් 4ක් ගියාම 9යි. එතකොට මෙතන 7යි 7න් 5 7න් 5 2යි. දැන් මෙතන අඩු කරන්න තියෙනවා. වියුති 1 අඩු කිරීමේ ලකුණ මෙතන තියෙන්නේ ආ වියුති 2. කොහොමද තියෙන්නේ? මෙතන පැහැදිලිව හදා ගන්න ඕනේ නැත්නම් වරද්ද ගන්නවා. එතකොට ඍණ 1 මෙතන තියෙන්නේ අඩු කිරීම ඍණ 1 ඍණ 2. එතකොට මෙතන ඍණ 1 ධන වෙනවා. ඍණ 1 ධන 2 කියන්නේ ධන 1යි. එහෙනම් මෙතෙන් දෙන්න ඕනේ ධන 1.0. පැහැදිලි ඇති. දැන් එන 1.295යි 5යි බිංදුව. 1.295යි 5යි බිංදුව. x සමානයි ඇන්ටිලොග් 1.295යි 5යි බිංදුව. එතකොට 2.9යි 5යි බිංදුව තියෙන්නේ. 19.74 තියෙන්නේ ආසන්න වශයෙන්. එතකොට 1.9 ඉලක්කම් දෙකකින් පස්සේ දශම ඉඳ තියෙනවා. මම හිතන්නේ මේ ටික මේ ලව් ගණක පාඩමෙන් කොහොමද මේ ಗುಣ කිරීම බෙදීම සුළු කරන්නේ කොහොමද කියලා දැන් නම් හොඳ අවබෝධයක් වෙන්න ඇති. මොකක් හරි උගලන්ට මේකේ අපහැදිලිකමක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.